ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සිරස්තල පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නීතිපතිට නඩු පැවරීම ගැන තීන්දුවට වාර්තාවේ තවත් වෙළුම් ඉල්ලයි. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි. කොවිඩ් මරණ භූමදානය කිරීමේ ගැසට් නිවේදනය අද රාත්‍රියේ. තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් කටුනායකින් දිවයිනට. අධිකරණයේ ස්වාධීනත්වයේ ඇතුළු ප්‍රධාන ආයතන ව්‍යුහයන්හි බලය 20 හරහා කප්පාදු වෙලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබාදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. රුපියල් කෝටි 45ක් වටිනා හෙරොයින් මද්‍රව්‍ය තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ සිය භාරයට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරේ මද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව කුලී පදනම මතගත් වෑන් රථයකින් බවයි. එහිදී යුද හමුදා සෙබළෙකු සහ යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. The big story. මද්‍රව්‍ය තොගය ඊයේ රාත්‍රී හොරණ ප්‍රදේශයේදී සොයාගනු ලැබ ඇත්තේ ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී. පොලිසිය පැවසුවේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 376ක් සොයාගත් බවයි. එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මද්‍රව්‍ය ප්‍රවාහනය කළ වාහනයද පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. මේක සාමාන්‍යයෙන් රුපියල් කෝටි 45කට විතර ආසන්න ප්‍රමාණයක් වෙනවා. මේ මද්‍රව්‍ය සැපයීම සිදු කරන ලද්දේ දැනට විදේශගතව සිට මද්‍රව්‍ය ජාලය මෙහෙවන බවට සැක කරන රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 ඇවිරිදි පුද්ගලයෙක්. මේ පුද්ගලයා හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක්. මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවාගේ ගෝලයෙකු බවටයි අනාවරණය වෙන්නේ. පොලිසිය පවසන්නේ කුලී පදනම මතගත් යුද හමුදා වාහනයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇති බවයි. මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. එය භාවිතා කරමින් තමයි මද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධව දැනගත් වහාම යුද හමුදාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඒ පරීක්ෂණ මගින් සනාථ වන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙසත්. මේ අතර පොලිස් විශේෂකාර්ය බලකාය අද වත්තල නගර මැදදී සැකසහිත මෝටර රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. කාර් එකයි මේ වෑන් එකයි ආවා. කාර් එකට වෙඩි තිබ්බා. මේ ගයි වැදෙන මෙතන තියෙන ගයි. අපිට අත නෝනා ඊට පස්සේ රිවර්ස් කරලා ආපහු අරන් යනකොට තමයි වෑන් එකේ කඩිය වෙඩි තිබ්බේ. පසුව මෝටර රථය කැලණිය වනවාසල බීගහවත්ත ප්‍රදේශයේදී අත්හැර දමා ගොස් තිබියදී සොයා ගැනුණා. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් මෝටර රථය පරීක්ෂා කිරීමේදී විදේශීයව නිෂ්පාදිත ජීවත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුව සිදු කරන ලද සෝදිසි කිරීම්වලදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නේවිරුවන් නැමැති පුද්ගලයෙකු මෙහිදී පලා ගොස් තිබෙනවා. ඔහු මෝටර රථයෙන් බැස තිරෝධ රථයකින් පලා යන ආකාරය වනවාසල ප්‍රදේශයේ නිවසක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය. සොෆ්ට්ලොජික් ලයිෆ්.
පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව අවසානයේ විධායක සාරාංශයේ දක්වා තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ 2015 සිට 2019 කාලවකවානුව තුළ මෙරට තුළ පැවති අකර්මණ්‍ය වූ රජය සහරන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාවක් උදා කර ඇති බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 24 වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ අකර්මණ්‍ය වූ රාජ්‍ය නැමැති ශීර්ෂයේ ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමටයි. එහි දැක්වෙන්නේ ඕනෑම රජයක් සෑම විටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ හිලා සැලකිය යුතු වුවද 2015-2019 කාල වකවානුව තුළ එවැනි තත්ත්වයක් රට තුළ නොපැවති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතු බවයි. මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් මෙම රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යාමේදී නිරූපණය කළ වැදගත් භූමිකාව හේතුවෙන් ඉස්ලාම් අන්තවාදී තර්ජනය කෙරෙහි රජයේ ප්‍රතිචාරය අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. හිටපු හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබා දුන් සාක්ෂියක් දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතේ හිස ඔසවමින් පැවති ඉස්ලාම් අන්තවාදය පිළිබඳ බුද්ධි අංශ ජාතික ආරක්ෂක කවුන්සිලයේ කරුණු දැක්වූ අවස්ථාවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෑ එහෙම වෙන්න බැහැ යනුවෙන් පවසමින් රට තුළ අන්තවාදය වර්ධනය වෙමින් පැවති බව ප්‍රතික්ෂේප කර ඇති බවයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජනාධිපති කොමිසම වෙත ලබා දුන් සාක්ෂියක් උපුටා දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දී ඇත්තේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු 2019 මාර්තු මාස දිනක එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සහ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබුණද එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විශේෂිත මාර්ගෝපදේශයක් ලබා දී නොමැති බවයි. 2018 ඔක්තෝබර් මාස සිදු වූ සිද්ධීන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට සිදු වූ බලපෑම ඉතා බරපතල බව සිය වාර්තාව තුළ පෙන්වා දෙන ජනාධිපති කොමිසම එය කෙතරම් බරපතල වීදයත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂක කවුන්සිලයක් කැඳවීමට අවශ්‍ය වූ නමුත් එම රැස්වීමටද සහභාගී නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. එසේම ඉස්ලාම් අන්තවාදී තර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවීම බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කර තිබූ අතර ඒ තුළ බුද්ධි අංශ අතර තරගයක් නිර්මාණය වීම හා ජාතික ආරක්ෂාව කෙරෙහිද බරපතල අහිතකර තත්ත්වයක් උද්ගත කර ඇති බව ජනාධිපති කොමිසම පවසනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අපරීක්ෂාකාරීව අනතුරක් වළක්වා ගැනීම පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකිරීම මත මෙකි ඛේදනීය ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 8ක් බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන අංශ සහ සිවිල් වැසියන් දෙදෙනෙකුගෙන් ගිලිහි ගොස් ඇති බවයි. එබැවින් මෙම කරුණු සලකා බැලීමේදී අකර්මණ්‍ය වූ රජය සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ලද අනගීතම අවස්ථාවක් බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ජනාධිපති කොමිසමේ විධායක සාරාංශයේ සඳහන්. එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත් වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම බව ජනාධිපති කොමිසමේ නිගමනයයි. ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීමට යෝජනා කර ඇති ජනාධිපති කොමිසම එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සැකසීමටද යෝජනා කර තිබෙනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ කොළඹදී රැස් වූ පක්ෂ විධායක සභා රැස්වීමේදී. අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියා. කොමිසම පිළිබඳව අපේ පක්ෂයේ මතය සම්පූර්ණයෙන් විධායක සභාව ඒකමතව අනුමත කරා. අපි හෙට පුවත්පත් වලට සහ මාධ්‍ය වලට නිකුත් කරන්න සූදානම්. අපේ මතය පාසු කොමිසම සම්බන්ධව ඉදිරිපත් කළා තිබෙනවා. ප්‍රතික්ෂේප කරාද? ඔව් ඇත්තටම අපි ඒකේ බහුතරයක් කරුණු
ප්‍රතික්ෂේප කරයි. මොකද ඒකේ තිබෙනවා විශාල වශයෙන් විශේෂපත්යේ ඉක්මවා ගිහිල්ලා ක්‍රියා කරපු අවස්ථා ගණනාවක් තිබෙනවා. මේ ඇත්තටම මේ පහර දීම කලේ කවුද? ඒක පිටුපස හිටපු තව පිරිසක් සොයා ගැනීමට තමයි අත වශයෙන් මේ කොමිෂන් සභාව මෛත්‍රී ජනාධිපතිතුමා විසින් පිහිටුවේ. හැබැයි අද එය කොහෙද යන්නේ මල්ලේ පොල් තරයක් ලැබෙන තරකට පත් වෙලා තිබෙනවා. මෙවන් පසුබිමක හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට කොමිසම නිර්දේශ කර ඇති පරිදි නඩු පැවරීමට නම් චෝදනාවට අදාළව පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. දැන් මෙතන නීතිපතිට හැකියාවක් නැහැ ජනාධිපති කොමිසම් සභාවේ සාක්ෂි හොයලා බලලා ඒ මත චෝදනා නගන්න. නීතිපතිට හැකියාවක් බලයක් තියෙන පොලිස් විමර්ශනයකින් හෙළිදරව් වූ සාක්ෂි අනුව චෝදනාවක් ගෙනීමේ අවකාශය පමණයි. ඉතින් නීතිපතිට චෝදනා ගන්න බෑ කොමිසම් සභාවේ සාක්ෂි අනුව. ඒකෝට නීතිපතිට මෙතන කරන්න සිදු වෙන්නේ පොලිසියට අපරාධයක් පිළිබඳ විමර්ශනයක් පවත්වන්නේ කියන එක. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව වැඩිදුර පියවර ගැනීම සඳහා අද නීතිපතිවරයා වෙත යොමු කෙරුණා. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවර සඳහා කොමිසම් වාර්තාවේ සාක්ෂි ඇතුළත් 2 සිට 5 දක්වා වෙළුම්ද තමා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් යලි ඉල්ලා තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපති දප්පුල දෙලිවේරා මහතා වෙත අද බහර දෙනු ලැබුවා. එම අවසන් වාර්තාව අඩංගු වන්නේ වෙළුම 1 එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එම වාර්තාවට අදාළ කොමිෂන් සභාවේ විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන් ලේඛන සහ CD පට ඇතුළත් අනෙකුත් දෑ වෙළුම 2 සිට 5 දක්වා අන්තර්ගත වී ඇත. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් වෙළුම 2 සිට 5 දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්ත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ ගරු නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි. අභාව ප්‍රාප්ත හිටපු කතානායක විජය මුලකු බණ්ඩාර මහතා වෙනුවෙන් ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරුණා. විචිමු ලොකු බණ්ඩාර මැතිතුමා මහජන නියුක්තයෙක් විදිහට ප්‍රතිපත්තිගරුක භාවය ගැන විශාල ආදර්ශයක් දුන්නයිකි. එතුමා දශක 3කට වැඩි කාලයක් පුරාවට සිය ආසනීය හපුතලේ ආසනීය එකදමත් හැන්පලක් සඳහාවත් බලපත්‍ර නුදුන් බව ප්‍රකටය. ඒ වගේම මේ ආසනීය බල ප්‍රදේශය තුල පැවති මස්කඩ පවා වසා දැමීමට මුල් වූ බව ප්‍රකටය. එපමණක් ප්‍රවෘත්ති අමාත්‍යතුමා ලෙස මාංශ අනුභවයේ වර්ධනය කරන ප්‍රචාරක දැමීමට පැනවූ තහනම ඉවත් කිරීමට බලපෑම් එල්ල වූ කල එතුමා ප්‍රතිපත්ති ගරිකව අමාත්‍ය ධූරය අතහැරීම ශ්‍රී ලංකා දේශපාලනයේ දුබල අවස්ථාවකි. අපට අවංකව හෘද සාක්ෂියට එකඟව අපේ යුගයේ පරමාදර්ශී චරිතයක් විජයමු ලොකු බණ්ඩාර මහත්මයා කියන්නේ කියලා අපිට පැහැදිලිවම කියන්නට පුළුවන්. ගරු කතානායක වරයෙකු වශයෙන් කැපී පෙනෙන ප්‍රතිරූපයක් ගොඩනගාගත එතුමා පාර්ලිමේන්තු උන්නතිය උදෙසා කැපවීමෙන් කටයුතු කළා. එතුමාගේ සමය තුළ අතිවිශිෂ්ට ජනතා සේවාවක් ඉෂ්ට කරපු වීර ජනතා පුත්‍රයෙක් හැටියට අපිට එතුමාව හඳුන්වන්නට පුළුවන්. දැන් අපිට එතුමා වෙනුවෙන් කළ හැකි විශිෂ්ටම යුතුයකම වන්නේ එතුමා ප්‍රාර්ථනා කළ දේශීය චින්තනය ඇතුළත් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමයි. සාහිත්‍යකරුවෙකු, වියතෙකු හා දේශකයෙකු මෙන්ම විජය ලොකු බණ්ඩාර මැතිතුමා මන්ත්‍රීවරයෙක්, අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් සහ කතානායකවරයෙක් ලෙස මේ රටට වෙනුවෙන් කළ සේවය අතිවිශිෂ්ටයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කවුන්සිලයට ඊයේ දැනුම් දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව ඊයේ රාත්‍රියේ සංවාදයට ගැනුණා. Despite commitments made in 2015, the current government, like its predecessor, has failed to pursue genuine truth-seeking
or accountability processes. The independence of the judiciary, the Human Rights Commission of Sri Lanka, the National Police Commission, and other key bodies has been deeply eroded by the recently adopted 20th Constitutional Amendment. The growing militarization of key civilian functions is encroaching on democratic governance. The policy of forced cremation of COVID-19 victims has caused pain and distress to the minority Muslim and Christian communities. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Sri Lanka rejects High Commissioner's report, which is unjustifiably broadened its scope and mandated further, incorporating many issues of governance and matters that are essentially domestic for any self-respecting sovereign country. Sri Lanka categorically rejects the conclusions and recommendations in the High Commissioner's report. In addition to the progress made since last March, Sri Lanka has provided written comments and instances of erroneous information, misconceived and arbitrary assessments in the report, driven by political motivation. Sri Lanka calls upon the members of this council that any resolution which is based on this report be rejected by the council and be brought to a closure. COVID-19 ආසාදිතව මියෑන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය සඳහා අවසර ලබාදීමේ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ 459ක් දක්වා ඉහළ ගියා. සමස්ත ආසාදිත සංඛ්‍යා වාර්තා වන්නේ 81707ක් ලෙසයි. මේ අතර ශ්‍රී ලංකාව මුදල් ගෙවා ඇනවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දහවල් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගයක් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අද පස්වරු 1ට පමණ. ඉන් අනතුරුව ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 510ක මුදලක් වැය කරා. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. ඒ වාර අමාත්‍යමිය චෝදනාවක් එල්ල වුණා නිසි පරිපාලනයක නෙවෙයි නිලධාරීන්ට අවශ්‍ය විදිහට මේක කිසි ප්‍රගතියක් නැතුව වැඩ වෙනවා කියලා එතුමියක් චෝදනා කරා. මම හිතන්නේ එතුමියට එහෙම අත්දැකීමක් තියෙනවා නම් ඒ පිළිබඳ එතුමිය කරුණු පැහැදිලි කරන එක තමයි හොඳ. ක්‍රමක්‍රමයෙන් මේ රටේ ඉන්න සියලුම ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කරනවා. ඒට ලබා දෙනකල් කලබල නොවි තමුන්ගේ දිසි ස්ථානයේ ලැබෙනකල් ඉන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේ වන විට පුද්ගලයන් 3,78,603 දෙනෙකුට ලබා දී තිබූ අතර අද දිනේ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණ විනිසුරුවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයටද ලබා දීම සිදු කෙරුණා. වෛරසය වැළඳීමේ වැඩි අවධානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාව වෙත එන්නත ලබා දීමද ස්ථාන කිහිපයකදීම සිදු කළා. කෙසේ වෙතත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේදී අද දියත් කෙරුණු එන්නත් කරන වැඩසටහනේ ගැටලු මතුවුණා. රෝහලින් අපිට දැනුම් දුන්නා රෝහලේ සේවකයන්ගේ පවුල්වල අයටත් එන්නත ලබා දෙන බවට. එසේ දැනුම් දී තිබියදී මේ සේවකයන්ගේ පවුල්වල සමාජිකයන් හැමදෙනාම දුර බැහැර ගෙවාගෙන මෙහි පැමිණියා. මේ පැමිණෙනකොට ඊයේ දවසේ ඇතුළත මේ පරිපාලනය විසින් සිදු කර තියෙන්නේ විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන් පිරිසකට එන්නත් මාත්‍රාවන් සියල්ල ලබා දීලා ඒ එන්නත් ටික ඉවර කරලා තියෙනවා. ඒ අනුව මෙම සිද්ධියට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය රෝගී සත්කාර සේවාවලින් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කළා. වැරද්දක් කරා නම් මට මැරින්න කියන්න. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා සමග සිදු කළ සාකච්ඡාවෙන් පසු වර්ජනය අද පස්වරුවේ සිට අවසන් කිරීමට පියවර ගැනුණා. එමෙන්ම නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේදී දියත් කෙරුණු එන්නත් කරන වැඩසටහනේදී අද දිනේත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.
ඊයේත් ආවා. ඊයේ දවසේම රස්තිය ආදුවා. දැන් අදත් රස්තිය ආදුවා. මේ එන්නත් දීමේ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. මොකද මේ පිළිවෙලේ සම්පූර්ණ වෙනස් කිරීම අමාත්‍යවරියටත් නොදන්වා මේක වෙනස් කරමින් යන බව අපිට පේන්න තියෙනවා. ඒක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක්. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 458 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් 94 දෙනෙකු හඳුනාගෙනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. PCR පරීක්ෂණ ප්‍රමාණය ඇයි අඩු වුණේ? විශේෂ බරපතල හේතුවකට වඩා සුළුසුළු දේවල් වල එකතුවක් හැටියට යම් අඩුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව කොහොමත් රෝගීන් අඩුවීමත් සමග අපිට ආශ්‍රිතයින්ගේ පරීක්ෂණ කිරීම යම් ප්‍රමාණයකට අඩු වෙනවාමයි. එයත් සමග රාත්‍රී 10 පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.